ලොව ප්‍රථම විද්‍යාව මතක වර්ධන ගීතාවලිය සමග දේහ තුල ජීවීන්ගේ දේහ තුල 9, 10, 11 වෙනිවල විද්‍යාව විෂය පහසුම පහසු බවට පත් කරන නොවරදින එකම මඟ. ආපනික සංයෝග වර්ගය ආයුබෝ වේවා විද්‍යාගුරුතුමා. ඔව් දැනුමුතුමා මේ. අද මේ ඔබතුමා මොකද්ද අලුත් වැඩකට ලෑස්ති වෙනවා වගේ පේන්නේ. අපි විද්‍යාව විෂය බොහෝම රසවත් විදිහට උගන්වන්න ක්‍රම ගොඩාක් හදලා තියෙනවා දැනුමුතුමා මේ. අනේ තරහ නැතුව කියනවාද විද්‍යාගුරුතුමා? මොකද්ද ඔය අලුත් රසවත් උගන්වන ක්‍රමය කියලා? ඔව් දැනුමුතුමා මේ අපි මේ විෂය ඉතාම සරලව උගන්වනවා වගේම බොහොම සෞන්දර්යාත්මක ක්‍රම රාශියක් විද්‍යාවේ කලාව අපි බහුලව මේකට පාවිච්චි කරනවා. විද්‍යාව ගීතයට නගනවා, විද්‍යාව නාට්‍යයට නගනවා, විද්‍යාව කතන්දරයට නගනවා. විද්‍යාව කියන්නේ විද්‍යාව තුළ තියෙන පුදුමාකාර කලාවක්, සෞන්දර්යයක්. ඒතර විද්‍යාව කියන්නේ සත්‍ය ගවේෂණය කිරීමනේ දැනුමුතුමා මේ. හරියට හරි. විද්‍යාව තමයි අවිද්‍යාව නැති කරන විද්‍යාව. ඒක නෙවෙයි විද්‍යාගුරුතුමා. මේ මොකද ඔය සමහර ළමයි කියන්නේ මේ විද්‍යාව විෂය හරි අමාරුයි කියලා. දැනුමුතුමා මේ විද්‍යාව විෂය හරියටම ඊටාම සරලව අපි බොහොම රසවත්ව සාකච්ඡා කරනවා. අපි ගන්න පුළුවන් ඊටාම සරලව හැමදේම අවබෝධ කරලා දෙන්න ඊටාම හොඳ ක්‍රම පාවිච්චි කරනවා. මේ නිවැරදි ක්‍රම සහ මේ විෂය තුල තියෙන රසවත් බව මේ විෂය හරියට අවබෝධ කරලා දෙනවා නම් මේ තරම් රසවත් විෂයක් ලෝකේ වෙනත් නැහැ. ඒක ඇත්තටම සිද්ධ වෙන්නේ මේ විෂය අනවශ්‍ය විදිහට පැහැදිලි කරන්න උත්සාහ කිරීමත්, මේ විෂය නීරස වන ආකාරයට ගොඩනගා තිබීමත්, මේ විෂය ඉගැන්වීමේදී භාවිතා කළ හැකි රසවත් ක්‍රමවේද භාවිතා නොකිරීමත් නිසා තමයි මේ විෂය නීරස වෙලා තියෙන්නේ දැනුමුතුමා මේ. හරියටම හරි විද්‍යාමාවේ. මේ විද්‍යාගුරුතුමා අපි මේ ළමයිට හොඳට විද්‍යාව කියලා දුන්නොත් අපිට අනාගතය ගැන කිසි බයක් වෙන්න දෙයක් නැහැ. හොඳ විද්‍යාඥයෝ බිහි වෙයි. අනේ එහෙනම් අපි ඔබතුමාගේ වැඩේට සුබ ප්‍රාර්ථනා කරනවා. අපේ දරුවන්ට සිතක් වේවා, ඔබතුමාගේ මේ කාර්යය සාර්ථක වේවා කියලා. ඊට පස්සේ කවදාවත් විද්‍යාවේ කිසිම දෙයක් අමතක වෙන්නේ. ඊට පස්සේ කවදාවත් විද්‍යාවේ සියලු කරුණු අමතක වෙන්නේ. ඊට පස්සේ කවදාවත් විද්‍යාවට ගන්න ලකුණු අඩු වෙන්නේම නෑ. මුල සිට අගටම විද්‍යාවේ සියලුම පාඩම් ගීතයට නගලා. ගීතයට සින්දු පුදුම සතුටකින් ඉගෙන ගන්නවා. දැන් පුදුම සතුටකින් අපි ඉගෙන ගන්නවා. ඔක්කොම පාඩම් අපිට ලේසිම ලේසි. ලේසි විද්‍යාව ලේසි. හොඳයි, එතකොට දැන් මේ අපි පුතේ විද්‍යාව විෂය ඉතාමත් පහසු කරගන්න, රසවත් කරගන්න, ඔක්කොම කරුණු ටික මතක තියාගන්න මුළු විෂය නිර්දේශයේම ගීතවලින්, ඒ වගේම අපේ දැනුමුතුමාමත් එක්ක බොහොම රසවත් කතාවලින් ඔබට ඉතාමත් අපූරු අත්දැකීම් රාශියක් දෙනවා. අපි කිසිම අපහසුතාවයක් නැතුව බොහොම රසවත් විදිහට විද්‍යාව රස විඳමින් අසීමිතව මතක තියාගන්න අපි ඔයාලට අවස්ථාව සලසලා දෙනවා. එහෙම නේද දැනුමුතුමා මේ? ඇත්ත. විද්‍යාසල්
මේ විද්‍යාව ගොඩක් ළමයිට එපා වෙලා තියෙන්නේ මේ ක්‍රමේ දන්නේ නැති නිසානේ. දැන් බලන්ට විද්‍යාව අමාරුයි කියලා මතයක් ගොඩනගලා මේ ළමයි විද්‍යාවට බය වෙලානේ තියෙන්නේ. ඒ නිසා අපි ළමයිට ආස හිතෙන විදිහට මේ විද්‍යාව කියන්නේ ඇත්තම ජීවත් වෙන කලාවනේ. එහෙනම් අපි නිශාන්ත සර්ුත් එක්ක විද්‍යාව බොහොම රසවත් විදියට ඉගෙන ගමුකෝ. දේහ තුල ජීවීන්ගේ දේහ තුල මූලද්‍රව්‍ය 25ක් පමණ තිබෙන්නේ. මූලද්‍රව්‍ය 25ක් පමණ තිබෙන්නේ. මානව දේහය තුල තිබෙනා මූලද්‍රව්‍ය අතුරින් වැඩිපුරම තිබෙන්නේ ඔක්සිජන්. දෙවනුව වැඩිපුරම තිබෙන්නේ කාබන්. දෙවනුව වැඩිපුරම තිබෙන්නේ හයිඩ්‍රජන්. ඉන්පසු වැඩිපුරම තිබෙන්නේ නයිට්‍රජන්. පස්වෙනියට කැල්සියම්, හයවෙනියට පොස්ෆරස්. මිනිස් සිරුර තුල වැඩිපුරම තිබෙන මූලද්‍රව්‍ය 6 වන්නේ ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, කැල්සියම්, පොස්ෆරස්. ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, කැල්සියම්, පොස්ෆරස්. ඔක්සිකාහයිනයිකැල්පොස්. ජීවීන් තුල මූලද්‍රව්‍ය තිබෙන්නේ සංයෝග විලසින්. කාබනික අකාබනික කොටස් දෙකට බෙදෙනවා. ජීවීන් තුල වැඩිපුරම තිබෙනා කාබනික සංයෝග. ජෛව අණු ලෙස හඳුන්වනවා. ජීව දේහ තුල වැඩිපුරම තිබෙනා ජෛව අණු වර්ගය වන්නේ කාබෝහයිඩ්‍රේට්. දෙවනුව වැඩිපුරම තිබෙනා ජෛව අණු වර්ගය වන්නේ ප්‍රෝටීන. දෙවනුව වැඩිපුරම තිබෙනා ජෛව අණු වර්ගය වන්නේ තෙල් සහ මේද හෙවත් ලිපිඩයි. තෙල් සහ මේද හෙවත් ලිපිඩයි. අනෙක් ජෛව අණු වර්ගය වන්නේ DNA, RNA, නියුක්ලෙයික් අම්ලයයි.
හොඳයි. එතකොට විද්‍යාව ඉගෙන ගන්න ලේසි ක්‍රම රාශියක්. ඒ වගේම ජීවිතය ඊටමත් විශිෂ්ට යහපත් පුරවැසියෙක් වෙන්නේ කොහොමද? තමන් ඉපදුණු දේශයට, මව්බිමට අසීමිතව ආදරය කරන, ගරු කරන, ඊටමත් යහපත් ලෝකයට විශාල සේවයක් කළ හැකි, මව්බිමේ අනන්‍යතාවය ලෝකයට රැගෙන යා හැකි විශිෂ්ට ළමා පරපුරක් බිහි කරන්න, ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරන, ජීවිතේ සම්පූර්ණයෙන්ම කියලා දෙන ඊටමත් සොඳුරු විද්‍යා ගවේෂණයක ආරම්භය මේ තියෙන්නේ. හොඳයි. එහෙමනම් අපි බලමු මේ ජීවී රසායනික පදනම. බලන්න පුතේ පළවෙනි ස්ලයිඩ් එක. ඔව්. මේ බලන්න දැන් අපි දන්නවා ජීවී නිර්මාණය වෙලා තියෙන පුතේ මූල ද්‍රව්‍ය එහෙම නැත්නම් සංයෝග වලින්. ඇත්තටම මූල ද්‍රව්‍ය දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් එකට එකතු වෙලා හටගන්න සංශුද්ධ ද්‍රව්‍ය තියෙනවා සංයෝග. අපි නිවැරදි අර්ථ දැක්වීම ගත්තොත් පුතේ ඔබ දන්නවා මූල ද්‍රව්‍ය දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් නියත අනුපාතයකට සංයෝජනය වීමෙන් හටගන්නා සංශුද්ධ රසායනික ද්‍රව්‍ය වලට අපි කියනවා සංයෝග කියලා. අපි රසායන විද්‍යාවේදී ඒ ගැන දීර්ඝව සාකච්ඡා කරනවා බොහොම සරලව රසවත්ව. හොඳයි. එතකොට බලන්න පුතේ මෙතනදී දැන් මේ ජීවියෙක් නිර්මාණය වෙන්න ස්වාභාවිකව තියෙන මූල ද්‍රව්‍ය අතුරින් සාමාන්‍යයෙන් කෘතිම මූලද්‍රව්‍යත් එක්ක ඔක්කොම මූලද්‍රව්‍ය 120ක් විතර තියෙනවා පුතේ. මේ බලන්න එතකොට දැන් ස්වාභාවිකව හමුවන මූලද්‍රව්‍ය 92කින් දල වශයෙන් මූලද්‍රව්‍ය 25ක් විතර ජීවීන්ගේ ශරීර තුල අන්තර්ගත වෙනවා. එතනදී අපි මුලින්ම ඉගෙන ගන්නවා පුතේ කාබෝහයිඩ්‍රේට් ගැනදී අපි සම්පූර්ණයෙන් ඉගෙන ගන්නවා එකින් එක සාකච්ඡා කරගෙන යනවා. බලන්න අපි දැන් ඊළඟ ස්ලයිඩ් එකට යමු පුතේ මේ බලන්න. ඔව්. ඒතර දැන් ඔබට මේ ස්ලයිඩ් එක පේනවා. බලන්න සජීවී පදාර්ථය අපි කාබනික සංයෝග සහ අකාබනික සංයෝග වර්ග දෙකම ජීවීන්ගේ දේහය තුල තියෙනවා. හැබැයි ජීවය කියන ගුණය ඇති කිරීම සඳහා අපි දන්නවා වැදගත් වෙන්නේ කාබනික සංයෝග වර්ග 4ක් ඉතාම වැදගත් වෙනවා. ඒ කාබනික සංයෝග වර්ග 4කට එකතු වෙලා තමයි ජීවය කියන ගුණය ඇති කරන්නේ. ඒ නිසා තමයි ජෛව අණු කියලා මේ කාබනික සංයෝග වර්ග 4ට අපි කියන්නේ පුතේ. එතකොට බලන්න දැන් පුතේ ඊළඟ ස්ලයිඩ් එකට අපි යමු මේ බලන්න. රයිට්. එතකොට අපි කාබෝහයිඩ්‍රේට් ගැන ඉගෙන ගන්න කලින් පුතේ ඒ යටතේ ඔබට ඉගෙන ගන්න තියෙන මොනවද මේ කාබෝහයිඩ්‍රේට් කියන්නේ කියන එක. කාබෝහයිඩ්‍රේට් කියන්නේ මොනවද පුතේ? කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පමණක් අන්තර්ගත වන රසායනික සංයෝග අතුරින් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පරමාණු අතර අනුපාතය 2ට 1 වන කාබනික සංයෝග කාබෝහයිඩ්‍රේට් කියලා කියනවා. අපි දැන් කාබෝහයිඩ්‍රේට් ගැන මූලික කරුණු ටික පුතේ ගීතයකින් රස විඳිමු. පෘථුවිය මතු පිට වඩා සුලභතම කාබනික සංයෝග වර්ගය carbohydrate carbohydrate hydrogen සහ oxygen පරමාණු අනුපාතය දෙකකට එකවන කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පමණක් තිබෙන අණු carbohydrate CXH2O5 carbohydrate CXH2O5 carbohydrate කාබෝහයිඩ්‍රේට් වල පැනුම් ඒකකය මොනෝසැකරයිඩ් සරල සීනි ලෙස හඳුන්වන්නේ මොනෝසැකරයිඩ් ජලයේ තියවන පැණි රස ස්ඵටික මොනෝසැකරයිඩ්
සහ ගැලක්ටෝස් ලොව බහුලව තිබෙනා මොනොසැකරයිඩයි ග්ලූකෝස් ෆෘක්ටෝස් ගැලක්ටෝස් ග්ලූකෝස් ෆෘක්ටෝස් ගැලක්ටෝස් ග්ලැක් මොනොසැකරයිඩයි මී පැනිහා ඉදුණු පල තුළ තිබෙනා බහුලම මොනොසැකරයිඩ් දෙවර්ගය වන්නේ ග්ලූකෝස් සහ ෆෘක්ටෝස් ග්ලූකෝස් සහ ෆෘක්ටෝස් ප්‍රභා සංශ්ලේෂණයෙන් හටගෙන සෛලීය ශ්වසනයෙන් බිඳහෙලා ජීවක්‍රියා සඳහා ශක්තිය ලබා දෙන්නේ ග්ලූකෝස් පළතුරු සීනි ලෙසින් හඳුන්වන පැණි රසයෙන් වැඩිම සීනි වර්ගය වන්නේ ෆෘක්ටෝස් කිරි තුල තිබෙනා ලැක්ටෝස් ජීර්ණයෙන් හටගන්නා පැණි රසයක් නැති එකම එක මොනොසැකරයිඩ් වර්ගය වන්නේ ගැලක්ටෝස් මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වී හටගන්නා කාබෝහයිඩ්‍රේට් වර්ගය වන්නේ ඩයිසැකරයිඩ් මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වීමෙන් ඩයිසැකරයිඩ් අණුවක් හා ජල අණුවක් හටගන්නවා මේ නිසාමයි ඩයිසැකරයිඩ් අණුවක් ජල විච්ඡේදනය වූ විට මොනොසැකරයිඩ් අණු දෙකක් හටගන්නේ මොනොසැකරයිඩ් සේම ජලයේ තියවන පැණි රස ස්පටික ලෙසින් පවතින්නේ ඩයිසැකරයිඩ් ඒ නිසාමයි ඩයිසැකරයිඩත් සීනි යටතට අයත් වන්නේ මෝල්ටෝස් සුක්‍රෝස් සහ ලැක්ටෝස් ලොව බහුලව තිබෙනා ඩයිසැකරයිඩයි මෝල්ටෝස් සුක්‍රෝස් ලැක්ටෝස් මෝල්ටෝස් සුක්‍රෝස් ලැක්ටෝස් මොල් සුක් ලැක් ඩයිසැකරයිඩයි මොල් සුක් ලැක් ඩයිසැකරයිඩයි අණු දෙකක් එකතු වීමෙන් වෝල්ටෝස් අණුවක් හා ජල අණුවක් හටගන්නවා ඒ නිසාමයි වෝල්ටෝස් අණුවක් ජල විච්ඡේදනය වූ විට ග්ලූකෝස් අණු දෙකක් හටගන්නේ ග්ලූකෝස් අණු දෙකක් හටගන්නේ ග්ලූකෝස් අණුවක් හා ෆෘක්ටෝස් අණුවක් එකතු වීමෙන් සුක්‍රෝස්
අණුවක් හා ජල අණුවක් හටගන්නවා ඒ නිසාමයි සුක්‍රෝස් අණුවක් ජල විච්ඡේදනය වූ විට ග්ලූකෝස් අණුවක් හා ෆ්‍රුක්ටෝස් අණුවක් හටගන්නේ ෆ්‍රුක්ටෝස් අණුවක් හටගන්නේ ග්ලූකෝස් අණුවක් හා ගැලැක්ටෝස් අණුවක් එකතු වීමෙන් ලැක්ටෝස් අණුවක් හා ජල අණුවක් හටගන්නවා ඒ නිසාමයි ලැක්ටෝස් අණුවක් ජල විච්ඡේදනය වූ විට ග්ලූකෝස් අණුවක් හා ගැලැක්ටෝස් අණුවක් හටගන්නේ ගැලැක්ටෝස් අණුවක් හටගන්නේ දැන් බලන්නකො නිශාන්ත සර් මේ ලෝකේ ඔය විද්‍යාවෙන් ගොඩක් විස්කම් කරපු මිනිස්සු ඉන්නවනේ විද්‍යාඥයෝ. ඇත්තටම ඔය විභාග පාස් වෙලා නෙවෙයි. ඒ නිසා අපි දැනගන්න ඕනේ විභාගේ පාස් වෙනවා වගේම විද්‍යාව ඇඟට කාවද්දලා ලෝකෙට වැදගත් දේවල් කරන්න පුළුවන් මිනිස්සෙක් බවට පත් වෙන්න. ඒ නිසා තමයි අපි විද්‍යාව ආසාවෙන් ඉගෙනගෙන අපේ ජීවිතයට මේවා ගලපලා අපි ඉගෙන ගමු. හරියටම හරි දැනමුතු මාමි. අපි විද්‍යාව එදිනෙදා ජීවිතයට කොහොමද ගලපගන්නේ? අපේ රටේ ඇයි විද්‍යාඥයෝ අඩුවෙන් බිහි වෙන්නේ? මේවට විසඳුම් හොයමින් බොහොම අපූර්ව ගමනක් අපි මේ යන්න හදන්නේ. මොකද අපි ඒත් එක්කම ඔබේ ආකල්ප ඉතාමත් ඉහළ මට්ටමකට වර්ධනය කරන්න අවශ්‍ය මනෝවිද්‍යාත්මක මූලධර්ම සියල්ලම ප්‍රායෝගිකව ඔබට හොඳට හුරු කරනවා. ඒ වගේම තමයි දැනමුතු මාමා කිව්වා වගේම කිසිම දෙයක් මූලික අධ්‍යාපනයවත් නිසි ලෙස නොලබපු මහා ශ්‍රේෂ්ඨ මිනිසුන් රාශියක් සොයාගත්ත දේවල් අපි මේ විද්‍යාව කියලා ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා අලුත් විදිහකට යමක් හිතන දරුවෙක් බවට පුතේ ඔබ පත් වුණොත් ඔබට ඒ නිර්මාණශීලී චින්තනය කොහොමද ඔබේ අනාගතයට මහ විශාල ආශිර්වාදයක් වෙන්නේ කියන එක අපි හොඳට හුරු කරනවා. ඒ නිසා අපිත් එක්ක ඔබට අසීමිතව දක්ෂතාවය වැඩි කරගන්න, අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න, දන්නේම නැතුව විද්‍යාව මතකයේ තුල සම්පූර්ණයෙන් හැම විෂය කරුණක්ම කාවදින විදිහ ක්‍රම රාශියක් අපි හඳුන්වලා දෙනවා පුතේ. ඒ නිසා ඔබ අපිත් එක්ක එකතු වෙලා වැඩ කරොත් ඔබට මහ විශාල අනාගතයක් හදාගන්න, අලුත් මිනිසුන් තනන මහ විශිෂ්ට ගමනක් යන්න අවස්ථාව අපි හදලා දෙනවා පුතේ. සිසිල් ජලය දිය නොවන කිසිදු පැණි රසක් නොතිබෙන ස්පටික රූපී නොවන කාබෝහයිඩ්‍රේට් වර්ගය වන්නේ පොලිසැකරයිඩ් සෙලියුලෝස් පිෂ්ඨය හා ග්ලයිකොජන් ලොව බහුලව තිබෙනා පොලිසැකරයිඩ් වර්ග තුන වන්නේ සෙලියුලෝස් පිෂ්ඨය ග්ලයිකොජන් සෙලිපිෂ් ග්ලයි පොලිසැකරයිඩ් සෙලිපිෂ් ග්ලයි පොලිසැකරයිඩ් සෙලියුලෝස් පිෂ්ඨය හා ග්ලයිකොජන් වල දැනුම් ඒකකය වන්නේ ග්ලූකෝස් ශාක තන්තු හා ශාක සෛලවල පිත්තිය තුල තිබෙන්නේ සෙලියුලෝස්
මලබත්තය වලකන්නට දායක වන්නේ සෙලියුලෝස් සෙලියුලෝස් කොස්දෙල් අලධාන්‍ය තුළ බහුලව ඇත්තේ පිෂ්ටය පිෂ්ටය සංචිත ආහාරය ලෙස ශාක තුළ ගබඩා කරනා කාබෝහයිඩ්‍රේට වර්ගය වන්නේ පිෂ්ටය පිෂ්ටය සත්ව අක්මාවේ හා පේශි තුළ බහුලව තිබෙනා පොලිසැකරයිඩය වන්නේ ග්ලයිකොජන් ග්ලයිකොජන් සංචිත ආහාරය ලෙස සතුන් තුළ ගබඩා කරනා කාබෝහයිඩ්‍රේට වර්ගය වන්නේ ග්ලයිකොජන් ග්ලයිකොජන්. හොඳයි පුතේ, අපි මේ වගේ හැම කරුණක්ම එක විෂය කරුණක්වත් අඩු නැතුව සියල්ලව ගීත වලින් ඉගෙන ගන්නවා. ඒවා නැවත නැවත ශ්‍රවණය කරොත් ඔබට මුළු සිලබස් එකම හොද්දට මතකයේ තුල රඳව ගැනීම පහසු වෙනවා. අපි විෂය කරුණු අවබෝධ කරගන්න වෙන කිසිම තැනකින් ගන්න බැරි ලේසි කෙටි ක්‍රම රාශියක් දෙනවා. ඒ වගේම තමයි පුතේ ජීවිතය කියන්නේ විද්‍යාව අධ්‍යාපනය යම් කිසි විෂයක් ඉගෙන ගන්න එක විතරක් නෙවෙයි. ඉන් ඔබට ගිහිල්ලා පන්ති කාමරෙන් ඔබට ගිහිල්ලා ආධ්‍යාත්මික ශක්තිය පරිසරයට ආදරය කරන මව්බිමට පෘථුවියට මුළු මහත් මනුෂ්‍ය සංහතියට ගරු කරන ඊටමත් යහපත් ශ්‍රේෂ්ඨ ලෝකයට යහපතක් කරන මව්බිමේ නාමයේ ලෝකයට රැගෙන යන විශිෂ්ට පුද්ගලයෙක් වෙන එක තමයි ඊටමත් වැදගත් වෙන්නේ. ඔබට හිතන්න බැරි තරම් විශාල ගවේෂණයක් එක්ක ඔබේ අනාගතයේ ජීවිතය ඉහළම තලයකට ගෙනියනවා වගේම ඔබ ආධ්‍යාත්මික ශක්තියෙන් පිරිපුන් විශිෂ්ට පුද්ගලයෙක් බවට පත් කරන්නත් නියතව මේවා උදව් වෙනවා. හොඳයි, මේක බලන්න. විශිෂ්ට ගුරුවරයෙකු ලෙස කටයුතු කිරීමේ සියලු ශක්තිය නොවඩුව ඇත. ඔබ අධ්‍යාත්මික ශක්තියෙන්ද පරිපූර්ණ දැනුමෙන්ද සෞන්දර්ය කුසලතාවෙන්ද පිරිපුන් විශිෂ්ටතම ගුරුවරයෙකු බවට දැන්පත්ව ඇත. ගුරුවරයාගේ භූමිකාව අපමණ ලෙස වැදගත් වේ. ගුරුවරයාගේ භූමිකාව මුළු මහත් විශ්වයටම බලපාන්නේ. ගුරුවරයාට නිසි තැන ලබා දෙන රටවල් ලොව දියුණු රටවල් බවට පත්වී ඇත. ගුරුවෘත්තිය තරම් උතුම් වෘත්තියක් මුළු විශ්වය තුළම නැත. උත්තරීතර ගුරුවරයා විසින් සොම්නස හා සනහස තුළින් දරුවන්ගේ හදවත් පුබුදුවන ආකාරය අන් කිසිවෙකුටත් සමකල නොහැකි වන්නේ. ඍෂිතුමනි, ඔබතුමන් කියා දුන් අයුරින්ම ලොව සියලුම දරුවන් මගේම දරුවන් යයි සිතා මා එම දරුවන්ට දැනුම නුවණ හා යහපත උපරිම ලෙස ලබා දීමට කටයුතු කරමි. සියල් කල්හි විස්සත් පිහත් අතර තිබෙනවා. ඔක්සිජන් වල ස්කන්ධ ප්‍රතිශතය 65ක් පමණ වෙනවා. තුල වෙසෙනා
මහිමය සියල් මහිමය මිනිස් දිවියේ සියල් මහිමය සිත තුළමයි සැඟවී තිබෙන්නේ නිසසල සුප සංසිතුවෙලි හමුවේ සියල් මහිමය අවදිවන්නේ සියල් කල්හි සියල් අයුරින් මේ මහා පොළොව මත සියල් ජයව ලබමි මම ලොව තුල වෙසෙනා මහරුතම මිනිසා මමයි සිතන අයුරුම වේ මිනිසා සියල් තන්හි සියල් අයුරින් මේ මහා අහස රට සියල් ජයව ලබමි මම ලොව තුල වෙසෙනා සුදුරුතම මිනිසා මමයි සිතන අයුරුම වේ මිනිසා ගීත තුළින් ඉගෙනීම අති වැදගත් වන්නේ ඇයි? ඔව්, විද්‍යාත්මක පර්යේෂණ තුළින් තහවුරු වෙලා තියෙනවා යම් කිසි විෂයක් ඉගෙන ගන්නකොට ඉගෙනීම මතකයේ බුද්ධිය අසීමිතව වර්ධනය කරන්න පුළුවන් හොඳම ක්‍රමවේදය ස්වභාවිත සංගීතයේ සමග ඒ විෂය අධ්‍යයනය කිරීම බව. ලෝබිහු විශිෂ්ටතම විද්‍යාඥයා වශයෙන් අවිවාදයෙන් සලකනු ලබන ඇල්බර්ට් අයින්ස්ටයින් ප්‍රකාශ කරලා තියෙනවා තමන් ඉගෙනීම සඳහා යොමු වුණු ප්‍රධානම හේතුව ස්වභාවිත සංගීතය සහ ස්වභාවිත සංගීතය සහිත ගීත සමග ඒකාත්මික වීම නිසා අතිශයින් දුර්වලව දරුවෙක් වශයෙන් සිටපු ඇල්බර්ට් අයින්ස්ටයින් ඉගෙනීමට අතිදක්ෂයෙක් බවට පත් වෙලා මහා විද්‍යාඥයෙක් බවට පත් වුණා කියලා ඔහුම ප්‍රකාශ කරලා තියෙන ආකාරය හරි අපූර්වයි. ඒ වගේම නවලව බුද්ධිමත්ම මිනිසා වශයෙන් සලකන හෝවර්ඩ් ගාඩිනර් මහාචාර්ය හෝවර්ඩ් ගාඩිනර් තමන්ගෙම වචන වලින් ප්‍රකාශ කරලා තියෙනවා තමන් ඉගෙනීම සඳහා මෙතරම් ශ්‍රේෂ්ඨ දක්ෂයෙක් බවට පත් වුණේ සංගීතයේ ස්වභාවිත සංගීතය සහ ස්වභාවිත ගීතය සමග මුළු ජීවිතේම ඒකාත්මික වීම තුළ ඇතිවෙච්ච විශාල නිර්මාණශීලී බුද්ධිමත් වර්ධනය විශාල නිර්මාණශීලී වර්ධනය බව. මේ විදිහට ඒ වගේම ඔහු විශාල පිරිසක් ඔස්සේ අධ්‍යයනය කරලා හොයාගන්නවා විද්‍යාඥයෝ හැම කෙනෙක්ම වගේ අති දක්ෂ බවට පත්වෙන්න මේ සංගීතය සහ ස්වභාවිත ගීතයත් එක්ක තියෙන සබැඳියාව තුළ ප්‍රබල නිර්මාණශීලී චින්තනයක් වර්ධනය කර ගැනීම විශාල වශයෙන් ඉවහල් වන බව මෙය ලෝ පුරා සිදු කරලා තියෙන පර්යේෂණ රාශියකින් තහවුරු වෙලා තියෙනවා බ්‍රේන් මියුසික් තෙරපි සම්බන්ධ වෙබ් අඩවි ඔස්සේ මේ පිළිබඳ විස්තර ඕන තරම් ලබා ගන්න පුළුවන්. ඒ නිසා ලෝ ප්‍රථම විද්‍යාව මතක වර්ධන ගීතාවලිය ඔබට අපි ලබා දෙන්න තීරණය කළේ මොකද මුළු විෂය නිර්දේශයක්ම සම්පූර්ණයෙන් ගීතයට නැගෙන ප්‍රථම අවස්ථාව මේ තියෙන්නේ එක කරුණක් අඩු නැතුව. එමගින් ඉතාම ප්‍රබල ලෙස විද්‍යාව අසීමිතව මතකයේ තුල කාවද්දන්න පුළුවන් කියන එක මට බෙහෙවින්ම තහවුරු වුණා. ළමුන් ගණනාවක් යොදාගෙන කරපු පර්යේෂණ තුළින් අති සාර්ථක ලෙසම මේ සිදු කළ හැකි බව තහවුරු වුණා.
කුඩා දරුවන් පවා මේ විද්‍යා ගීත නැවත නැවත ශ්‍රවණය කිරීමෙන් විද්‍යාව අතිශයින් පහසු බවට පත් කර ගන්න ආකාරය විශේෂින්ම දැක ගන්න ලැබුණා. ඒ නිසා යම් කිසි විෂයක් ගීත සමගින් ඉගෙන ගන්නවා නම් ගීත තුලින් ඉගෙන ගන්නවා නම් ඒ දරුවා අති දක්ෂ ලෙස ඉගෙන ගන්න නැඹුරු වෙනවා වගේම ඉගෙනීම මතකයේ බුද්ධිය අසීමිතව වර්ධනය කර ගන්න බව අනිවාර්යෙන්ම පැහැදිලි වෙනවා. ලෝක පුරා විද්‍යාත්මක පර්යේෂණ වලින් මේ බව තහවුරු කරලා තියෙනවා ඉතාමත් පැහැදිලිව. ඒ නිසා විද්‍යාත්මක පර්යේෂණ තුලින් තහවුරු වෙලා තියෙන ඉගෙනීම මතකයේ බුද්ධිය අසීමිතව වර්ධනය කර ගන්න තියෙන හොඳම ක්‍රමය ගීත තුලින් ඉගෙනීමත් එක්ක ඔබට දැන් එකතු වෙන්න අනිවාර්යෙන්ම පුතේ අවස්ථාව මේ සමග උදා වෙලා තියෙනවා. මෙම ක්‍රමවේදයන් තුලින් ඉතාමත් දක්ෂ දරුදැරියන් පහසුවෙන් නිර්මාණය කළ හැකි බව තහවුරු කිරීමට අවශ්‍ය සාක්ෂි රාශියක් මා සතුව ඇත. මේ ඒ සඳහා නිදසුන් කීපයක් පමණි. මුළු ලංකාවෙන්ම ප්‍රමුඛම ස්ථාන අයිලන්ඩ් රෑන්ක්ස් 1 2 3 මෙන්ම ජාත්‍යන්තරව ලෝ තුල ඉහළම දක්ෂතා දැක්වීමට සමත් වූ දරුවන් ඒ අතර බිහි කිරීමට පහසුවෙන් හැකි වූයේ මෙම ක්‍රම තුල තිබෙන අසීමිත සාර්ථකත්වය නිසාමය. මේ ඒ සඳහා නිදසුන් කීපයක් පමණි. අපේ විද්‍යා පන්තිවල ගිය අවුරුද්ද හිටපු දරුවන්ගේ ඒ සාමාර්ථ ප්‍රතිශතය වෙන අවුරුදුවල වගේම ලංකාවේ වැඩිම ඒ සාමාර්ථ ප්‍රතිශතය අපිට ලබා ගන්න පුළුවන් වුණා. ඒ අතර අපි අතීතයේ තුලත් ලංකාවේ හොඳම ප්‍රතිඵල ගත්ත අයිලන්ඩ් රෑන්ක් 1 2 3 ගත්ත දරුවෝ ගණනාවක්ම අපේ පන්ති තුල ඉගෙනගෙන තිබ්බ අති දක්ෂ දරුවෝ විදියට හිටියා. ඒ අභිමානය තවදුරටත් ඉදිරියට ගෙන යමින් ගිය අවුරුද්දේ ඒ සාමාර්ථ විතරක් නෙවෙයි තාම ප්‍රමුඛ රිසල්ට් ගත්ත දරුවෝ අතරින් අපේ විද්‍යා පන්තිවල හිටපු ඊටාම සුවිශේෂී දරුවෙක් තමයි මේ ටෙහාන් නෙත්මින පුතා. හැම විෂයකටම ලකුණු 100% අරගෙන සාමාන්‍ය පෙළ විභාගයේදී අයිලන්ඩ් රෑන්ක් ලැබුණා නම් මෙවර අනිවාර්යයෙන්ම අයිලන්ඩ් රෑන්ක් 1 වෙනවා කියන එක එතකොට අහන්න දෙයක් නෙවෙයි. ඒ වගේම තමයි O level විභාගයෙන් පස්සේ මේ ටෙහාන් නෙත්මින පුතා අපි ගොඩක් වෙලාවට අපේ දරුවෝ යොමු කරනවා වෙන විදේශීය විශ්වවිද්‍යාලවල පාඨමාලා වලට සම්බන්ධ වෙන්න කියලා. ඒ විදිහට හාවර්ඩ් යුනිවර්සිටි එකේ ලෝකයේ තියෙන ඉහළම විශ්වවිද්‍යාල අතරින් එකක් වන හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ බයෝ කෙමිස්ට්‍රි ඩිග්‍රියේ පදනම් පාඨමාලාව ඉතාම සාර්ථකව O level වලින් පස්සේ සම්පූර්ණ කරපු දරුවෙක් තමයි මේ අපේ ටෙහාන් නෙත්මින පුතා. ඒ නිසා අනාගතයේදී විශිෂ්ට අනාගතයක් කරා යන අපේ අතීත පන්ති තුලත් ඉඳලා ඒ වගේ නාසා ආයතනයේ විද්‍යාඥයෙක් දක්වා ගිය දරුවෙක් පවා අපිට අතීතයේදී දකින්න පුළුවන් වුණා. ඒ විදිහට ලෝකේ පුරාම විසිරුණු අති දක්ෂ දරුවෝ පිරිසක් අපිට රටට ලෝකයට දායාද කරන්න පුළුවන් වුණා. ඒ විදිහට අනාගතයේදී එකතු වෙන තවත් එක් දරුවෙක් තමයි අපේ මේ ටෙහාන් නෙත්මින පුතා. මේ පුතා පන්තියට එනකොට තිබ්බ විද්‍යා දැනුම සහ ඊට පස්සේ ඉතාම වේගයෙන් අපේ ක්‍රමත් එක්ක විශිෂ්ට දරුවෙක් බවට පත් වෙලා විද්‍යාව තුළ ප්‍රබල අනාගතයකට යන්න මාර්ගය හදාගත්ත හැටි ඒ පුතාම කියන එක මං හිතන්නේ මම කියනට වඩා 100,000 ගුණයක් වැදගත් වෙනවා. විද්‍යාවට අමතර පන්ති වලට සහභාගී වුණු නිශාන්ත විජේසිංහ ගුරු පියාණන්ගේ ඉතින් මුලින්ම නිශාන්ත සර් කියලා කියන්නේ ලංකාවේ මම හිතන විදියට O level ඉගෙන ගන්න නංගිලා මල්ලට O level ඉගෙන ගන්න ඕනම කෙනෙකුට විද්‍යා විෂයට ඉහළින්ම අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් සර් තමයි නිශාන්ත විජේසිංහ සර් කියලා කියන්නේ. ඉතින් මම සර්ගේ පන්ති වලට සහභාගී වෙනකොට තිබ්බ දැනුම් මට්ටම සහ ප්‍රශ්න වලට පිළිතුරු දීමේ වේගය අපි විභාගයට යනකොට සර් ක්ලාස් එකෙන් අයින් වෙලා යනකොට තිබුණු මට්ටම අතර ලොකු පරතරයක් තිබුණා. අපිට ඉක්මනින් අපේ ප්‍රශ්න වලට පිළිතුරු දීලා නිවැරදි පිළිතුරු හරියින් ඉක්මනට දීලා අපිට විද්‍යා විෂයට ඉහළ ලකුණකට යන්න පුළුවන් වුණේ සර් නිසා. එතකොට අපි කොවිඩ් හැමේ නුහුරු වටපිටාවක තමයි විභාගයට මුහුණ දුන්නේ. ඉතින් ඒ අවස්ථාවක අනිත් එක විද්‍යා විභාග ප්‍රශ්න පත්‍රය පහසු මට්ටමකින් ආපු වර්ෂයක ඒ සාමාර්ථයකට යන්න පුළුවන් වුණේ සර්ගේ පන්ති වලට සහභාගී වුණ නිසාම තමයි. සර්ගේ තිබුණු විශිෂ්ට වැඩපිළිවෙලත් සර්ගේ ඊසි සයන්ස් ආයතනයත් එක්ක ඉදිරියට තිබ්බ වැඩපිළිවෙලත් ඒ හැමදේම මේ සාමාර්ථයට මට උදව් වුණා. ඉතින් සර්ගේ අර වැඩ පොත්වල තියෙන විවිධ ඒ ගණිත ගැටලු සහ ඒ සිද්ධාන්ත කොටස් වලට නිවැරදි ලෙස පිළිතුරු ලියමින් ඒ ගොඩනගාගත්ත දක්ෂතාවය තමයි විභාගෙදි වැදගත් වුනේ. ඒ හින්දා තමයි මේ වගේ විශිෂ්ට ජයග්‍රහණයකට යන්න පුළුවන් වුණේ.
සර්ගේ මඟ පෙන්වීමත් එක්ක තමයි මම හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පාඨමාලාවට එක්ුණෙත්. ඒ සර්ගේ තිබ මනෝවිද්‍යාත්මක ක්‍රමත් එක්ක තමයි අපිට පාඩම් කරලා මේ අවුරුදු 2ක් පුරාවට ඉගෙන ගත්ත දේවල් මේ විභාගෙට යනකම් මනසේ රඳවගෙන ඉන්න පුළුවන් වුණේ ඒ සර්ගේ තිබ්බ මනෝවිද්‍යාත්මක ක්‍රම නිසා. ඒ මතකයේ වර්ධනය කිරීමේ අභ්‍යාසවලත් මම යෙදුණා. ඒ හින්දා තමයි මට කියලා මතකයක් ලබා ගන්න පුළුවන් වුණේ. ඉතින් සර්ගේ පන්ති තමයි අපිට අර කලින් කිව්වා වගේම ඉහළින්ම රෙකමන්ඩ් කරන්න පුළුවන් ඕනම කෙනෙකුට දේශ විදේශ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබලා ලංකාවේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනවල දේශිකෙක් විදියට සහභාගී වෙලා මේ රටට වැදගත් චරිතයක් තමයි නිශාන්ත විජේසිංහ ගුරුපියාණන් කියලා කියන්නේ. ඉතින් අපේ හැම ඕනම කෙනෙකුට ඕනම විදිහකට මේ විද්‍යා විෂයට දුර්වල මට්ටමක හිටියත් අවසානයේ ඒ සමාර්ථකට යෑමේ හැකියාව ඕනම කෙනෙකුට තියෙනවා. ඉතින් අද තරංකාරී ලෝකයක වැඩ ලෝකයක තියෙන වැදගත් විෂයක් තමයි විද්‍යා විෂය කියලා කියන්නේ. ඉතින් විද්‍යා විෂය ඉගෙන ගැනීම ගොඩක් වැදගත් ජීවිතයටත් වෘත්තියටත් ඒ හැම දෙයකටම. ඉතින් ඒකට හොඳම අඩිතාලම තමයි සර්ගෙන් වැටෙන්නේ A level O level. ඒ අතර තියෙන පරතරයක් නැති වෙලා අපිට හොඳ සාමර්ථ්‍යයක් කරා මේ විභාග දෙකේදීම යන්න සර්ගේ පදනම් පාඨමාලා වැදගත් වෙන O level වලදී. ඉතින් සර්ට ස්තුති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. ඒ ලබා දුන්න ශක්තියට ඒ විභාගෙදී ඉහළ ප්‍රතිඵලයක් ලබා ගන්න. ඔව් පුතේ. එතකොට අපි දන්නවා අනාගතයේත් අපි අතීතය තුළ දැක්කා ඒ වගේ ලංකාවේ ඉහළම ලකුණු අතරට ආපු අයිලන්ඩ් රෑන්ක් ගත්ත දරුවෝ වගේ ඔබත් හැම විෂයකටම ලකුණු 100%ක් සාර්ථකව සම්පූර්ණ කරා කියන්නේ හාවර්ඩ් යුනිවර්සිටි එකේ බයෝකෙමිස්ට්‍රි ඩිග්‍රියේ පදනම් පාඨමාලාව සාර්ථකව නිම කරා කියන්නේ ඔබ රටට ලෝකයට අනාගතයට ඊටාම වැඩදායි පුද්ගලෙක්. ඔබ මම දන්නවා ඔබ ඊටාම හොඳ ආධ්‍යාත්මික ශක්තියත් එක්ක ඉදිරියට යන බොහොම හොඳ යහපත් දරුවෙක්. ඒ නිසා මේ ලෝකෙට විශාල සේවයක් කරන්න ඔබටත් පුතේ අවස්ථාව තියෙනවා. ඒ නිසා අපි TBS ආයතනයේ වශයෙන් සහ ඒ වගේම විද්‍යා ගුරුවරයා වශයෙන් ඉතාමත් සතුටු වෙනවා. අපි සම්පූර්ණයෙන් ඔබට සුබ පතනවා. ඔබේ අනාගතේ දීප්තිමත් කරගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා ඒ මාර්ගය තුල ගිහින් මේ ලෝකෙටම ඉතාමත් ඵලදායී විශිෂ්ට පුද්ගලයෙක් වෙන්න තවත් අවස්ථාව අනිවාර්යෙන් තියෙනවා. එවැනි දරුවන් අපි දැයට බිහි කරමින් යන මේ ගමන විද්‍යා අධ්‍යාපනයට විශිෂ්ට ශක්තියක් එකතු කරමින් යන මේ ගමනේ එවැනි අති දක්ෂ දරුවෝ අපි නිරන්තරයෙන් බිහි කරනවා. ඒ නිසා අපිට ඉතාමත් සතුටුයි ඔබේ අනාගතයේ විශිෂ්ට අනාගතයක් වෙන්න කියලා අපි මුළු හදවතින්ම පුතේ සුබ ප්‍රාර්ථනා කරනවා. තුළ බහුලව තිබෙනා ඩයිසැකරයිඩය මොල්ටෝස් ඉෂ්ටය ජල විච්ඡේදනයේ අතර මැදි ඵලයයි මොල්ටෝස් සුදුරතු සේනි තුළ තිබෙන්නේ සුක්‍රෝස් උප්හාපීට් තුළ තිබෙන්නේ සුක්‍රෝස් ක්ලෝයමීය යුෂයේ තිබෙන්නේ සුක්‍රෝස් කිරි තුළ තිබෙනා ශාක තුළ හමු නොවනා පැණි රසයක් නැති එකම ඩයිසැකරයිඩය වන්නේ ලැක්ටෝස් මොනොසැකරයිඩ් අනුරැසක් බහු අවයවීකරණයෙන් හටගන්නේ පොලිසැකරයිඩ් ජල විච්ඡේදනයෙන් මොනොසැකරයිඩ් අනුරැසක් හටගන්නේ විද්‍යාව, ජීවිතය, දැනුම, කලාව, සංගීතය මේ සියල්ල එක්ක ඔබට නොදැනුවත්වම විද්‍යාවේ පරතරටම යන්න අපි ඒ තුලින් පාර කපලා දෙනවා. හොඳයි. එහෙමනම් අපි කෙටි හැඳින්වීමක් ඔබට දුන්නේ අපිත් එක්ක එකතු වෙලා පුතේ වැඩ කරන්න සූදානම් වෙන්න. එහෙනම් ආයුබෝවන් හැම දෙනාටම ආයුබෝවන්. අපි ඊටාම ඉක්මනින්
නැවත හමුවෙමු. එහෙනම් නිශාන්ත සර්ටත් ආයිබෝවන් කිව්වා. ආයිබෝවන් දැනමුතුමා මේ ආයිබෝවන් දරුවනේ.